දැන් අපි බොහොම පහසුවෙන් හොයාගත්තා. වර්ෂයට අදාළ ප්‍රමාණය හොයාගත්තා. මේ වර්ෂයට තාම ලැබිලා නැති ප්‍රමාණය හොයාගත්තා. ඒ අනුව වර්ෂයට මුදලින් ලැබිච්ච ප්‍රමාණය අපි හොයාගත්තා. දැන් එහෙමනම් දෙවනි සහ තුන්වෙනි ගනුදෙනු වලට අදාළව ඔයාලා තනියම හදන්න බලන්න වර්ෂයට අදාළ ආදායමත් මුදලින් ලැබිලා තියෙන ආදායමත් උපජිත ප්‍රමාණය දෙවනි සහ තුන්වෙනි ගනුදෙනු වලට අදාළ පිළිතුර හදලා බලන්න පොඩ්ඩක්. දැන් ඔන්න පොලී ආදායම ගණනය කරා 20000යි. දැන් අපි බලමු මුදලින් කොච්චරක් ලැබිලා තියෙනවද? දැන් බලන්න මේක හොඳට පරිස්සමින් කියවලා. වර්ෂය අවසන් වන තෙක්ම පොලිය ලැබිලා නෑලු. ඒව නේද කියන්නේ? තාමත් මේගොල්ල බැංකුව විසින් පොලිය ගෙවලා නෑ. දැන් අපිට 20000ක පොලියක් බැංකුව විසින් ගෙවිය යුතුයි. බැංකුවෙන් අපිට ලැබෙන්න ඕනේ 20000ක මුදලක් පොලී ආදායම් විදියට. හැබැයි තාමත් බැංකුව අපිට ඒ මුදල ගෙවලා නැහැ. එහෙනම් අපිට රුපියලක්වත් සල්ලි ලැබිලා නැහැ. රුපියලක්වත් සල්ලි ලැබිලා නැත්නම් මුදලින් ලැබිච්ච ප්‍රමාණය බිඳුවයි. මුදලින් සතයක්වත් ගෙවලා නැහැ අපිට. හැබැයි අපිට අවුරුද්දට 20000ක පොලියක් ලැබෙන්න ඕනේ. එකම රුපියලක්වත් ගෙවලා නැත්නම් අපිට දැන් මේ 20000ම ලැබිය යුතුද නැද්ද? 20000ක් අපේ වර්ෂයට පොලී ආදායමක් තියෙනවා. ඒ පොලී ආදායමෙන් රුපියලක්වත් බැංකුව අපිට තාම ගෙවලා නැහැ. එහෙනම් 20000ම අපිට ලැබිය යුතු පොලී ආදායම වෙනවා. අපිට දැන් උපචිත පොලී ආදායමක් එනවා 20000ක. අන්න බලන්න උපජිත ප්‍රමාණය ගණනය කරපු විදිය. දැන් මේ ගාන තේරුණාද? ඒක තමයි වැදගත්ම දේ. බලන්න මේ ගාන හදපු විදිය තේරුණාද? ආදායම වර්ෂයට අදාළ ආදායම 20000ක් කියලා අපි හොයාගත්තා. ඒකෙන් රුපියලක්වත් තාම ගෙවලා නැහැ. එහෙනම් මේ සම්පූර්ණ ආදායමම අපිට ලැබෙන්න ඕනි. ඒ නිසා අපි කියනවා ලැබිය යුතු පොලී ආදායමත් 20000ක් වෙනවා. right. දැන් මට කියන්න. right. මේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ගනුදෙනුව නැත්තම් තුන්වෙනි ගැලපුම් සටහන ගත්තොත් එතන කෙලින්ම කියන්නේ පුතේ වර්ෂයට අදාළව ලැබිය යුතු ආදායම සටහන් කරනවා. වර්ෂයට අදාළ ලැබිය යුතු ප්‍රමාණය කෙලින්ම මේගොල්ලෝ දීලා තියෙනවා. දැන් ලැබිය යුතු ප්‍රමාණය කෙලින්ම දීලා තියෙනවා නම් ඒ ප්‍රමාණය අපිට ගෙනල්ලා මෙන්න මේ උපජිත ප්‍රමාණය කියන තීරුවේ ලියා ගන්න පුළුවන්. අපිට පේනවනේ මේ තීරුවේ ලියන්නේ ලැබිය යුතු ප්‍රමාණය. ඉතින් මේ ගානේ කෙලින්ම ලැබිය යුතු ප්‍රමාණය දීලා තියෙනවා. එහෙමනම් අපි කරන්නේ මෙන්න මේ ආදායම් වර්ගය ලියලා ලැබිය යුතු වටිනාකම මේ උපජිත ප්‍රමාණය කියන තීරුවේ ලියා ගන්න. දැන් අපි බලනවා මේ ගනුදෙනුවට අදාළ වෙන විස්තර තියෙනවද? මුදලින් ගෙවපු ප්‍රමාණයම දීලා තියෙනවද? එහෙම දීලා නැහැ. වර්ෂයට අදාළ ප්‍රමාණය කියලා තියෙනවද කොහෙවත්? ඒක කියලත් නැහැ. දැන් මේ තනි තොරතුරක් නම් දීලා තියෙන්නේ. මේක පදනම් කරගෙනම අපි මේ ඉතුරු උත්තර දෙකත් ලියමු. මේ විභාගෙට මේ විදිය ගාන එනවා හොඳේ. මේ විදියට ගාන දීලා තිනවා නම් හොඳට මතක තියාගන්න. මේ ප්‍රමාණයම තමයි පුතේ වර්ෂයට අදාළ ප්‍රමාණය වෙන්නේ. ලැබිය යුතු ප්‍රමාණයම තමයි වර්ෂයට අදාළ ප්‍රමාණය වෙන්නේ. වෙන විස්තර දීලා නැත්තම් හොඳේ. රයිට්. එහෙමනම් අපි වර්ෂයට අදාළ ප්‍රමාණය විදිහට සටහන් කරන්නේ රුපියල් 3000යි. දැන් ඒකේ තේරුම තමයි අපිට පේනවා මුදලින් රුපියලක්වත් ලැබිලා නෑ කියන එක. ඉතින් මුදලින් ලැබුණද නැද්ද කියන එක හොයන්න අවශ්‍ය වෙන්නේම නෑ, අනිවාර්යයෙන්ම නෑ. නමුත් වර්ෂයට අදාළ ප්‍රමාණය අපි අනිවාර්යෙන් හොයා ගන්න ඕනේ. ඒ වගේම උපජිත ප්‍රමාණය හොයා ගන්නත් ඕනේ. මොකද ඇයි ඒ ඕනේ පුතා? මතක තියාගන්න අපි කලිනුත් සාකච්ඡා කරා කලින් ගානෙත් මෙන්න මේ තීරුවේ තියෙන තොරතුරු
ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ගිහිල්ලා ලියන්න ඕනේ. මේ තීරුවේ තියෙන තොරතුරු ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගිහිල්ලා ලියන්න ඕනේ. එයින්ද ඒක ඉතාමත් වැදගත්. දැන් ඔයාලට පේනවා ඇතිනේ මේක කොහොමද අපි උත්තරේ ලබා ගන්න නිසා ඒ උත්තරේ මෙන්න මේ ගත්තු උත්තරවල තියෙන වැදගත්කම මේ තීරු දෙකේ තියෙන තොරතුරු පුතේ අපිට අවසානයේට ඕන වෙනවා. ඒකින්ද තමයි අපි මේ පෙර වැඩෙත් මේ විදිහට සකස් කරගන්නේ. රයිට්. එහෙමනම් අපි දැන් මේ තොරතුරු පාවිච්චි කරලා අර පොදු ජර්නලේ ජර්නල් සටහන ලියමු. ඒ වගේම මූල්‍ය ප්‍රකාශනවල උද්ෘතයන් තියමු. දැන් මම මේක සකස් කරගෙන තියෙන උත්තරේ කතා කරන්න ඕන විදියට මම මෙන්න මේ විදිහට පොදු ජර්නලයක් රූල් කරගෙන තිනවා. ඔයාලත් ඔයාලගේ ලියන පොතේ පොදු ජර්නලයක් රූල් කරගන්න. රූල් කරගෙන අපි මේ ගාන සාකච්ඡා කරමු. විනාඩි 2ක් ඇතුළත මේ පොදු ජර්නලයේ දැන් ආකෘතියක් පේනවනේ. මේ විදිහට ටක් ගාලා ඕගොල්ලන්ගේ පොදු ජර්නලේ රූල් කරගන්න. ඉක්මනට රූල් කරගන්න ඕනේ. හොඳේ විනාඩි 2ක් ඇතුළත රූල් කරගන්න බලන්න. right දැන් එහෙමනම් අපි පොදු ජර්නලේ ජර්නල් සටහන් කරමු. right දැන් අපි මේ දිත්ත සටහන තමයි පුතේ ලියන්නේ. වෙන අලුත් දෙයක් නැහැ. right පළවෙනි ගනුදෙනුවට අදාළ නැත්නම් පළවෙනි ගැලපුම් සටහනට අදාළ දිත්ත සටහන බලමු. මේක ලියන්න එපා හොඳේ. මේ මම මේ ආකෘතියක් මේ තියාගෙන ඉන්නේ මෙතන. මේක නම් ලියන්න එපා. පළවෙනි එකේ කියන්නේ හැබැයි මේ වගේම තමයි ගනුදෙනුව නේද? මාසික කඩකුලි ආදායම 2000යි මාස 12කට ලැබිලා නැහැ. ඒතකොට ලැබිලා නැති ප්‍රමාණයට විතරයි අපි දිත්ව සටහන ලියන්නේ. හොඳේ. ඒකත් මං ගිය අර කලින් කොටසෙත් මම මතක් කරා. උපචිත ප්‍රමාණය කියන මෙන්න මේ කොටසට අදාළව විතරයි අපි දිත්ව සටහන ලියන්නේ. කොහොඳට මතක තියාගන්න ඕනේද? උපචිත ප්‍රමාණයට විතරයි දිත්ව සටහන ලියන්නෙත්. right දැන් අපිට පේනවා මේ ගනුදෙනුවේ තියෙන ආදායම් වර්ගය කඩකුලී ආදායම්. දැන් මේකට අදාළ දිත්ව සටහන. දිත්ව සටහන බලන්න නම් ඕගොල්ලෝ බලන්න නෝට් එකේ උඩින් දිත්ව සටහන ලියලා තියෙනවා. නේද? මේ තියෙන දිත්ව සටහන. දැන් මෙතනට පුතේ අදාළ කියන නම අයින් කරලා ඒ ආදායමේ නම මෙතෙන්ට ලියන්න. එතකොට අන්න අපිට දිත්ත සටහන ලැබෙනවා. කොහොමද එහෙනම් දිත්ත සටහන හදන්නේ? ලැබිය යුතු කඩකුලී ආදායම් ගිණුම හර. අන්න බලන්නකෝ හරි ලේසියිනේ නේද? මේවා කටපාඩම් කරගන්න තියෙන්නේ දිත්ත සටහනේ ෆෝමැට් එක විතරයි. ලැබිය යුතු කඩකුලී ආදායම් ගිණුම හර කඩකුලී අන්න බලන්න අදාළ කියන වචනේ අයින් කරනවා. කඩකුලි ආදායම් ගිණුම බැර. ආයෙ කියවන්න. ලැබිය යුතු කඩකුලි ආදායම් ගිණුම හර කඩකුලි ආදායම් ගිණුම බැර. මේ තමයි පුතේ ඔය ලැබිය යුතු රුපියල් 4000ක් වෙච්ච කඩකුලි ආදායම ගිණුම් ගත කරන දිත්ව සටහන. උපචිත කඩකුලි ප්‍රමාණයක් තියෙනවා රුපියල් 4000ක. අන්න ඒ 4000ට අදාළ දිත්ව සටහන තමයි අපි දැන් කිව්වේ. නේද? right. එහෙමනම් අපි දැන් මේ දිත්ව සටහන අපේ පොදු ජර්නලේ ලියාගමු. right. ඔයගොල්ලන්ගේ පොදු ජර්නලේ ගන්න. පොදු ජර්නලේ අපි දැන් ලැබිය යුතු කඩකුලි ආදායම 4000ට අදාළව දිත්ව සටහන ලියමු. කඩකුලි ආදායම් ගිණුම හර ලැබිය යුතු කඩකුලි ආදායම් ගිණුම හර කඩකුලි ආදායම් ගිණුම බැර කියලා තමයි එන්න ඕනේ. මෙතන මම මේ ඔයගලන්ට පෙන්නන්න පුළුවන් පුතේ ලැබිය යුතු කියන වචනේ වෙනුවට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. හොඳේ.
උපජිත කඩකුලී ආදායම් ගිණුම කියලා ලියන්නත් පුළුවන්. හොඳේ. ලැබිය යුතු කඩකුලී ආදායම් ගිණුම කියලා ලියන්නත් පුළුවන්. අපි මේ ක්‍රම දෙකටම ඉගෙන ගමු. මේකේ තියෙන්නේ රුපියල් 4000යි උපජිත ප්‍රමාණය. එහෙමනම් අපි ලියනවා උපජිත කඩකුලී ආදායම් ගිණුම හර කඩකුලී ආදායම් ගිණුම බැර 4000යි. එතකොට අපි මෙතන සංලක්ෂය ලියන්නේ උපජිත කඩකුලී ආදායම ගිණුම් තුල ගැලපීම. දැන් බලන්න ඔයාලට ටිකක් අවබෝධ වෙනවා ඇති දිත්ත සටහන ලියන්න ඕනේ උපජිත ප්‍රමාණයට අදාළව විතරයි. ලැබිය යුතු එහෙම නැත්නම් උපජිත කියන වචනය ඒ ගිණුම උඩ ලියවෙන්න ඕනේ. මොකද ඒක හර ගිණුම. ඒ ආදායම් ගිණුම යටින් ලියවෙන්න ඕනේ. මොකද ආදායම් ගිණුම බැර ගිණුම. right දැන් මේක පොඩ්ඩක් කටපාඩම් කරගන්න ඕනේ. හොඳේ. මෙන්න මේ දිත්ත සටහන කටපාඩම් කරගන්න ඕනේ. ලැබිය යුතු කඩකුලී ආදායම් ගිණුම හර ආදායම් ගිණුම බැර. අන්න එහෙම කටපාඩම් කරගන්න අවශ්‍යයි. right දැන් ඔන්න අපි පළවෙනි ගනුදෙනුව ලිව්වා. දැන් ඔයාලා දෙවෙනි ගනුදෙනුවට අදාළව දිත්ත සටහන ලියනකොට තෝරගන්න ඕනේ පුතේ උපජිත ප්‍රමාණය තෝරගන්න ඕනේ. අපිට පේනවා මෙතන උපජිත ප්‍රමාණය 20000යි. එහෙනම් 20000ට අදාළව තමයි දිත්ත සටහන ලියන්න ඕනේ. ඒ වගේම ඒ ආදායම් වර්ගය මොකක්ද කියලාත් බලන්න ඕනේ. පොලී ආදායමක් තියෙනවලු උපජිත ප්‍රමාණය 20000යි. මේක අපි ලස්සනට සිංහල ගලපලා කිව්වොත් උපජිත පොලී ආදායමක් තියෙනවා 20000ක. දැන් එහෙමනම් උපජිත පොලී ආදායම් 20000ට අදාළ දිත්ත සටහන තමයි ලියන්නේ. උපජිත පොලී ආදායම් 20000ට අදාළ දිත්ත සටහන. උපජිත පොලී ආදායම් නැත්නම් ලැබිය යුතු පොලී ආදායම් දිත්ත සටහන තමයි ලැබිය යුතු පොලී ආදායම් ගිණුම හර 20000යි පොලී ආදායම් ගිණුම බැර 20000යි. ලැබිය යුතු කෙනා හර අදාළ ආදායම බැර ලැබිය යුතු කෙනා හර අදාළ ආදායම බැර. ඔන්න ඔය කොටස විතරයි පුතේ කටපාඩම් කරගන්න ඕනේ. right එහෙමනම් අපි දැන් ඒ ආදායම් වර්ගය මෙන්න මේ විදියට සටහන් කරගමු. උපජිත නැත්නම් අපිට ඒක ලැබිය යුතු කියන්න පුළුවන්. හොඳේ ඒකින්ද මම මෙතන දැන් ලැබිය යුතු කියන වචනේ පාවිච්චි කරන්නම්. මොකද මේ වචන දෙකම ඔයගොල්ලෝ හුරු වෙන්න ඕනේ. ලැබිය යුතු කියන වචනය පුතේ මෙන්න මේ විදිහට කෙටි කරන්න පුළුවන්. බලන්න මම කෙටි කරන විදිහ. ඔන්න ඔය විදිහට කෙටි කරන්න පුළුවන්. ලැයු කියලා කෙටි කරන්න පුළුවන්. ඒක කවුරුත් මේ එහෙම ලොකු වරද්දක් විදිහට දකින්නේ නැහැ. හොඳේ. ලැබිය යුතු පොලී ආදායම් ගිණුම හර වෙනවා 20000ක්. ඒ වගේම පොලී ආදායම් ගිණුම බැර වෙන්න ඕනේ 20000ක්. දැන් බලන්න මේවා කොච්චර ලේසිද කියලා දිත්ත සටහන කටපාඩම් කරගත්තට පස්සේ ලැබිය යුතු පොලී ආදායම හර පොලී ආදායම බැර අපිට ඒක ලියන්න පුළුවන් සංලක්ෂය උපජිත පොලී ආදායම ගිණුම් තුල ගැලපීම. right මම දැන් දෙකක් කරානේ. තුන්වෙනි ගනුදෙනුව නැත්නම් තුන්වෙනි උපජිත ආදායම් ප්‍රමාණයට අදාළ දිත්ත සටහන නැත්නම් ජර්නල් සටහන ඔයාලා ලියලා මට පොඩ්ඩක් ඒක කියන්න බලන්න. ඔයාලා ලියන්න බලන්න තුන්වෙනි ගනුදෙනුවට අදාළ ජර්නල් සටහන.